සියලුම දෙනාට අයිබෝවන්. මේ ලෝකේ බිහි වෙන අපි හැමෝම කැමති අපිට මේ ලෝකේ දකින්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන බොහෝ දේවල් අනිත් අය සමග බෙදා හදා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ සියල්ල හරි වාසනාවන්ත දේවල්. නමුත් ඒක එහෙමම නොවන තැන් තියෙනවා වෙන්න පුළුවන්. සමහර විට ඒක අපේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උත්පත්තියෙන් ලැබෙන යම්කිසි පිහිටීමක් නිසා වෙන්න පුළුවන්. මේ කවර ආකාරයකින් හෝ අපි ලෝකයේ දකින්න සූදානම් වෙන සහ කැමති විදිහ අපි හැමෝගෙම ජීවිතවලට යම් යම් තැන්වලදී නොලැබෙන තැන් තියෙනවා. ඒ නිසා ඒ සියල්ල පිළිබඳව සංවේදීව දැකීම අපි විහිං කළ යුතු කාරණයක්. ඒ නිසායි අපි මේ විශේෂ සාකච්ඡාව සඳහා ඉඩකඩ වෙන් කරගත්තේ. ආබාධ සහිත සැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට යෙදලා තියෙනවා. දැන් ආබාධ සහිත වූ පුද්ගලයන් කියලා කිව්වහම එක්තරා විදිහකින් උත්පත්තියෙන්ම ආබාධ සහිත පුද්ගලයෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් යම් ක්‍රියාකාරකම් නිසා ආබාධ සහිත තත්ත්වයටපත් වූ අය වෙන්න පුළුවන්. ඒ කවරකුවත් මේ මානව සමාජය ඇතුලේ ඔවුන්ට අනිකුත් අයට හිමි විය යුතු ගෞරවය, අනිකුත් අයට හිමි විය යුතු වටිනාකම් මේ සියල්ල එලෙසම ලැබිය යුතුයි. ඒ නිසා ඔවුන් තවත් සමාජයේ වෙනත් කෝණයකින් දකින්න ඕන පිරිසක් නොවේ. ඒ නිසා අපි කල්පනා කළා මේ විශේෂ සාකච්ඡාව අද උන් වෙනුවෙන් වෙන් වෙලා තියෙන මේ දවසේ පැයක කාලයක් ඒ පිළිබඳව කතා බහ කරන්න. ඒ වෙනුවෙන් මෙදිරියේ ඉන්නවා වර්තමාන රජයේ සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශිහාන් සේමසිංහ අමාත්‍යතුමා. ආයුබෝවන් නැමතුමා. ඒ වගේම එම අමාත්‍යාංශයේ ලේකම්තුමා සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිල් බණ්ඩාර හපුහින්න මහත්මයාත් ඉන්නවා. ආයුබෝවන් ඔබතුමන්ට. ඒ වගේම මේ ස්ථානයේ ඉන්නවා දෘශ්‍යාබාධිත අනූෂ දිසානායක. අනූෂ ආයුබෝවන්. ආයුබෝවන්. ඒ වගේම මේ පැත්තෙන් වාඩිගෙන ඉන්නවා දෘශ්‍යාබාධිත ජගත්ගේ රංගේගොඩ මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. අනූෂ මම මෙහෙම කිව්වට කමක් නැද්ද? මේ දෘශ්‍යාබාධිතයි කියලා හඳුන්වන්න දුන්නට කමක් නැහැ නේද? ඒක ගැටලුවක් නැහැ. ඔබේ දවස නිසා මට කියන්නකෝ ඇයි ඔබ දෘශ්‍යාබාධිත වුණේ? මොකද්ද සිද්ධිය? ඔව් මම දෘශ්‍යාබාධිත වුණේ උප්පත්තියෙන් ආපු ගැටලුවක්. වෛද්‍යවරු පවසන ආකාරයට මගේ ස්නායු වල තියෙන දුර්වලතාවයක් නිසා තමයි දෘශ්‍යාබාධිත වීමට හේතුව. ජගත් මහත්මයා මම අවුරුදු 20 දී දාපු බෙහෙතක් විස වීම නිසා. අවුරුදු 20ක් යනකම් මේ ලෝකේ හොඳට දැක්කා. ඔව්. දැන් මුළුමනින්ම මේ ලෝකේ දකින්න බැරිද ඔබට? බැහැ. දැන් මෙහෙම ප්‍රශ්න අහනකොට මම අහනකොට ඔබට දුක හිතෙන්නේ නැද්ද? ඉස්සරටම දුක හිතුණා දැන් නම් දුක හිතෙන්නේ නැහැ. ඇයි දැන් මේක මට විතරක් වෙන දෙයක්ුත් නෙවෙයි අනිත් එක වෙච්ච දෙයක්ුත් නෙවෙයි. මම දැන් ඒ தත්ත්වය හදාගෙන තියෙනවා මේක දුක නෙවෙයි ලැබුණු මේ නොපැනීම හොඳ පැත්තට හරවගෙන මම අපේම අය වෙනුවෙන් නිවාස කීපයක් පවත්වාගෙන යනවා බොහොම සතුටින් ඉන්නේ. අපේම අය කියලා කිව්වේ දෘශ්‍යාබාධිත අය වෙනුවෙන්, ඒ වගේම වෙනත් ආබාධිත අය වෙනුවෙන්, ඒ වගේම වැඩිහිටි අය වෙනුවෙනුත් වැඩිහිටි නිවාස දෙකක් පවත්වාගෙන යනවා. එතකොට අනූෂගේ කතාව කොහොමද? ඔව් මම දැනට ව්‍යවසායකයෙක් හැටියට හන ආශ්‍රිත අත්කම් නිෂ්පාදන තමයි කරන්නේ. ඉතින් මගෙත් එක්ක වැඩ කරනවා කාන්තාවන් 40ක් විතර වගේ. ඉතින් ඔවුන්ගේ නිෂ්පාදන මට දීලා ඔවුන්ට යම්කිසි ආදායමක් එන විදිහට වැඩ කටයුතු කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඔය කතා කරපු අනූෂ දිසානායක රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ ඉඳලා යද මේ සාකච්ඡාවට පැමිණේ. ඔහු පෙරදින විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක්. දැන් ඔන්න ඔහු නොකියු කතා තමයි මම මේ කියන්නේ. ඒ වගේම ඔහු සඳහන් කරනවා මෙන්න මේ ඔබට දකින්න පුළුවන් මේ ඔහුනේ අතින් නිෂ්පාදනය වෙන ඔහු ව්‍යවසායකයෙක් විදිහට ඔහු නායකත්වය දෙන ඒ ඔහුගේ මඟ පෙන්වීම ඔස්සේ නිෂ්පාදනය වෙන හන ආශ්‍රිත නිෂ්පාදන මේ සියල්ල දැන් අපනයන තත්ත්වෙන් ඔහු නිෂ්පාදනය කරන්නේ. යුරෝපා රටවල් ගණනාවකට ඔහු මේ දේවල් නිෂ්පාදනය කරනවා යයි කියලා අපි සමග සඳහන් කළා. ඒ වගේම ජගත් මහත්මයා කිව්වා Taman වගේ ඉන්න අනිකුත් අය වෙනුවෙන් නිවාස ගණනාවක් පවත්වාගෙන යනවා කියලා. බලපුවාම අපි හැමෝටම හොඳ ආදර්ශයක් නේද බතුමා. හොඳට ඇස්පේන අතපය තියෙන අපි හැමෝගෙම ජීවිතවලට මහ පුදුමාකාර ආදර්ශයක් ලබා දෙනවා. ඒ අය වෙනුවෙන් හැබැයි රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි. යොවුන්ට අනිත් අයගේ ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තිය පිළිබඳව කතා කරන්න තමයි අද ඇමතුමා මෙතෙන්ට අවිල්ලා ඉන්නේ. ඇමතුමනි ඔබේ විග්‍රහය මොකක්ද වෙන්නේ? අද අපේ ලෝකයේ තම වැදගත් දිනයක්. විශේෂයෙන්ම ආබාධ සහිත පුද්ගලයන් සඳහාම වෙන ජාත්‍යන්තර දිනය. අපි බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් මේ ආබාධ සහිත පුද්ගලයන් සවි බල ගන්නවලා ඔවුන්ට මම හිතන අපිට උදාහරණ දෙකක් මෙතන තියෙනවා. අනූෂ සහ ජගත්. එයාලට රජය පැත්තෙන් ලබා දෙන්න පුළුවන් අනුග්‍රහය ලබා දීලා
තවදුරටත් ව්‍යවසායකයන් අපේ රටේ නිර්මාණය කිරීම. ඒ වගේම තමයි මේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන්ම 1996 අංක 28 දරන පනත අපේ රටේ ක්‍රියාත්මක වෙන ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රධාන වශයෙන් මේ පනත හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන එක. ඉතින් අපේ රටේ සමස්ත ජනගහනයෙන් මිලියන 1.6ක් ආබාධ සහිත පුද්ගලයන් එනි 8.2ක විතර ප්‍රමාණයක් ආබාධ සහිත පුද්ගලයන්. ඒ වගේම ආබාධ අසහිත තනත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඒ වගේම ඔවුන් පිළිබඳව තීන්දුව తీරන ගන්න පිහිටවල තියෙන ජාතික මහා සභාව කාර්යාලය විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. මේ ආබාධ සහිත පුද්ගලයන් 72000කට අපි රජයේ ආධාර ලබා දෙනවා. ඒ වගේම තව 52000කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ ඉන්නවා. අපි විවිධ ආකාරයේ මේ උදව් කළාට ඒ ආකාරයටම ඉදිරියටත් අපි උදව් කරනවා රජයේ පැත්තෙන්. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ට මේ ව්‍යවසායකත්ව මානසිකත්වයක් ලබා දීලා ඔවුන් ව්‍යවසායකයන් හැටියට එහෙම නැත්නම් ආදායම් උත්පාදනය කරන කණ්ඩායමක් හැටියට සවි බල ගන්නවා. ඒ කියන්නේ ඔවුන් රටට බරක් තියෙන කොටසක් නෙවෙයි රටේ ආර්ථිකයට හයියක් තියෙන කොටසක් බවට පත් කර ගැනීම. තමයි අපි මේ කියන්නේ ඔවුන් මේ ව්‍යවසායකත්වයට ගිහිල්ලා ආදායම් උත්පාදන මාර්ගවලට නොගියා කියලා අපි රජයට බරක් හැටියට සලකන්නේ නැහැ. නමුත් අපි ඔවුන්ගේ දක්ෂතා රාශියක් තියෙනවා. ඒවා හඳුනගෙන ඒ දක්ෂතා තියෙන සහ ඒ අවශ්‍යතාවය තියෙන. දැන් සමහර අය දක්ෂතාවයේ තියෙනවා. නමුත් ඔවුන්ට අවශ්‍යතාවයක් නැහැ ඒ ආදායම් උත්පාදන මාර්ගවලට යොමු වෙන්න. ඉතින් අවශ්‍යතාවයේ තියෙන දක්ෂතාවයේ තියෙන අය හඳුනගෙන අපි ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් පෙර රජයන් වල මේ කාරණාවේදී දැකපු විදියට වඩා වෙනස් විදියට දකිනවා. දැන් ඉස්සර මේ අමාත්‍යාංශය යටතේම තමයි සමාජ සේවා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුණේ. වැඩිහිටි ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වුණේ. එතකොට අපි ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරද්දී එතුමා පැහැදිලිවම කිව්වේ මේ අමාත්‍යාංශයම නිර්මාණය කරලා තියෙන්නේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ජනතාවක් අපේ රටේ ගොඩනගන්න. ඒ හින්දා මේ සවි බල ගැන්වීමේ මානසිකත්වය ඇමතිවරයාගේ ඉඳලා නිලධාරීන්ගේ ඉඳලා ප්‍රතිලාභ ලබන කණ්ඩායම දක්වාම ගලා යන ක්‍රමවේදයට තමයි මේ අමාත්‍යාංශ නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි සතුටු වෙන්න ඕනේ විශේෂ කැබිනට් ඇමතුමා හැටියට තේරු අගමැතිතුමා මේ සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි විශේෂයෙන්ම මේ දිනය සැමරීමක් මෙතෙක් සිදු වෙලා තියෙනවා. හැබැයි මේ පවතින COVID-19 වසංගත තත්ත්වයක් එක්කලා අපිට මේ දිනය ඒ පෙර පැවැත් වූ ආකාරයට පැවැත්වීමේ හැකියාවක් පවතින සෞඛ්‍යමය මාර්ගෝපදේශයන්ට අපි අනුගත විය යුතු හින්දා අපි බලාපොරොත්තු වුණා මේ වතාවේ මාධ්‍ය භාවිතා කරලා ඔවුන් දැනුවත් කිරීම සමාජය දැනුවත් කිරීම මේ සම්බන්ධයෙන් සිදු කරලා ඔවුන් අපේ රටේ කොන් වෙන්නේ නැති අපේම කණ්ඩායමක් හැටියට හඳුනගෙන ඒ වැඩ කටයුතු කරන්න. ඒ හින්දා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම රජයේ හැටියට දැනට ක්‍රියාත්මක වෙන්නේ අපි ස්කන්නාඩි ඊට අමතරව අත්වාරු රෝදපුටු කිහිලිකරු මේ ආදි වශයෙන් අවශ්‍ය උපකරණ ලබා දීම සිදු කරනවා. ඊට අමතරව මේ ශ්‍රවණ උපකරණ තවත් කෘත්‍රිම පාද ට්‍රයිසිකල් මේ වගේ උපකරණ අවශ්‍යයට අපි ඒව ලබා දීම සිදු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ආබාධ සහිත පුද්ගලයන් ඉන්න පවුලක ඔවුන්ට ඉඩමක හිමිකාරීත්වය තියෙනවා නම් අපි නිවසක් ඉදිකිරීම සඳහා 2,50,000ක් මුදලක් ලබා දීමට රජය කටයුතු කරනවා. ඊට අමතරව නිවස අලුත් වැඩියා කරන්න. සමහර බොහෝ වෙලාවට ඔවුන්ට විශේෂ අවශ්‍යතා තියෙන පුළුවන්. ඒවට ගැළපෙන ආකාරයට අලුත් වැඩියා කරන්න අපි රුපියල් 1,50,000ක් දක්වා ඔවුන්ට ලබා දීම සිදු කරනවා. ඒ වගේම තමයි සුවං රැකියා කරනවා නම් ඒක ආබාධ සහිත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එයාලට රැකවරණය ලබා දෙන පුද්ගලයෙක් බාරකරුවෙක් වෙන්න පුළුවන්. ඒ අයට අපි සුවං රැකියා ආරම්භ කිරීම සඳහා ආධාර මුල්‍යමය ආධාර අපිට තාක්ෂණික ආධාර දෙන්න උදව් දෙන්න පුළුවන්. මෙහෙයවීම කරන්න පුළුවන්. ඒ කටයුතු කරන්න පුළුවන්. ඊළඟට සැත්කම් සඳහා ඖෂධ මිලදී ගැනීමට සායන වලට යන්න අවශ්‍ය ප්‍රවාහන දීමනා ලබා දීම
අපි මාසික ජීවන ආධාරයක් රුපියල් 5000ක ලබා දෙනවා. ඊට අමතරව වකුගඩු රෝගීන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා. ඊළඟට වෙන කුසලතා තියෙන. ඒක ක්‍රීඩා කුසලතා තියෙන අය වෙන්න පුළුවන් දරුවෝ. ඊළඟට අධ්‍යාපනික කුසලතා වෙන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය උපකරණ සහ මූල්‍යමය සහයෝගය. ඊළඟට විශේෂයෙන්ම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ අපේ රටේ ආබාධිත සහිත පුද්ගලයන් සඳහාම වෙන්නු. එයාලා රැක බලා ගන්න කවුරුත් නැත්නම් ඒ අය සඳහාම වෙන්නු මධ්‍යස්ථාන 3ක් අපේ රටේ නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු. දැනට විවිධ මධ්‍යස්ථාන තියෙනවද එදමතුමා? මධ්‍යස්ථාන කීපයක් තියෙනවා. එකක් තමයි ඒවා පුද්ගලික පාලනය වෙන ඒවා. පළාත් සභාවත් එක්ක එකතු වෙලා පාලනය වෙන ඒවා. ඉතින් අපි මධ්‍යම රජය හැටියට විශේෂයෙන්ම කිසිම කෙනෙක් නැතුව වුණ ආබාධ තත්වයට වුණාම එයාලා සමාජය තනි වෙන්න පුළුවන්. රැක බලා ගන්න කවුරුත් නැති වෙන්න පුළුවන්. ඒ අය වෙනුවෙන්ම වෙන්නු මධ්‍යස්ථාන කීපයක් තමයි අපි සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අගමැතිතුමා විශේෂයෙන්ම ආබාධ වලට ලක් නොවෙච්ච අය කෙරෙහි අපි රජයක් හැටියට අවධානය යොමු කරනවා. ඒ සමානවම මේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් අපේ අවධානය යොමු කරන්න කියන කාරණාවට අපිට උපදෙස් ලබා දීලා තිනවා. ඊළඟට අපි 2021 වර්ෂයේ ඉඳලා විශේෂයෙන්ම තැලසීමියා රෝගීන් රාශියක් ඉන්නවා. ඔවුන් වෙනුවෙනුත් මේ ජීවන ආධාරය ලබා දෙන්න අවශ්‍ය ඒ කැබිනට් අනුමැතිය මේ වෙනකොට අපි ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. අපි හිතනවා අපිට පුළුවන් මේ ආබාධ සහිත පුද්ගලයන්ගේ මානසිකත්වය ඉහළ මට්ටමකට ගෙනල්ලා එයාලත් ජාතික ආර්ථිකයට දායකත්වය ලබා දෙන කණ්ඩායමක් හැටියට පත් කරගන්න. ඒ ජාතික ආර්ථිකයට දායකත්වයක් සහිත පිරිසක් බවට මේ අත්ෝ පත් කරගන්නවා නම් හොඳ ව්‍යුහයක් මානව සම්පත ගලාගෙන යාම වෙනුවෙන් නැත්නම් මේ පරිපාලනයේ ව්‍යුහයක් අවශ්‍යයි. අමාත්‍යාංශයේ ලේකම් නිල් බණ්ඩාර හපුහින්න මහත්මයා ඒ වගේ සැලැස්මක් තියෙනවද නැත්නම් යෝජිතයිද සැලැස්මක් කොහොමද ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම චාමින්ද අපේ අමාත්‍යාංශයේ යටතේ තියෙනවා ආබාධිත ලේකම්කරු එමෙතුමා සඳහන් කරා වගේ ආබාධිත ලේකම් කාර්යාලයක. අධ්‍යක්ෂවරයෙක් දැන්ට ඉන්නේ අනුරාධ කියලා අධ්‍යක්ෂවරයා. ඒ යටතේ තව සේවක මේ සඳහා වෙන් වෙච්ච සේවක මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම දිස්ත්‍රික් විශේෂ අපි ඉස්සර අපි වැඩ කරේ සමාජ සේවා දෙපාර්තමේන්තුවත් එක්ක. සමා වෙන මට තප්පර කිහිපයක් දෙන්න වෙලාව බලන්න. හොඳයි. නවත්තපු තැනින් පටන් ගමු. ඊට පස්සේ සමාජ සේවා දෙපාර්තමේන්තුව අපෙන් ගිලිහුණාට පස්සේ දැන් තාමත් අපි දෙපාර්තමේන්තුවත් එක්ක වැඩ කරනවා. මොකද ජාතිකම ඒ කියන්නේ දීපප්‍රියප්ත වැඩ කරන ජාලය අපි තිබ්බේ සමාජ සේවා දෙපාර්තමේන්තුවත් එක්ක. නමුත් අපි ඒ සඳහා පසුබට වෙන්නේ නැහැ. මොකද ඊට වැඩි ලොකු ජාලයක් අපිට තියෙනවා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. ඒකේ නිලධාරීන් 28000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒතර මේ අයත් අපි සම්බන්ධ කරගෙන තමයි මේ සැරේ අපි මේ ජාතික තේමාව හැටියට ගත්තාම ජාතික දිනේ අපි මේ සමරන්නේ 1997 ඉඳන් අපි සමරගෙන ආව දිගටම. දැන් මේ සැරේ විශේෂ අපි අවධානය යොමු කරලා තියෙනවා සවි බල ගැනීම කියන එකට. මොකද මේ ආබාධිත රටක ශිෂ්ටත්වයේ තියෙන්නේ අපි කොහොමද වැඩිහිටියෝ බලාගන්නේ ළමයි බලාගන්නේ ආබාධිත තත්ත්වයේ පසු වුණ අය බලාගන්නේ කියන එක. ඒ අනුව අපි කල්පනා කරා මේ ආබාධිත කණ්ඩායම් කොටස් තුනක් ඉන්නවා. එකක් තමයි කිසිම ආකාරයකින් අපිට ඒ අය සවි බල ගැනීමට හෝ වෙන රැකියාවක් කරන්න බැරි කට්ටිය. එතකොට ඒ සඳහා දීමනාවක් අපි ආණ්ඩුවෙන් දැන්ටමත් ලබා දෙනවා. ඒ අය මම හිතන්නේ 72000කට ආසන්න ප්‍රමාණයක අපි ඒ අයට ලබා දෙනවා දීමනාව. ඊට අමතරව සමෘද්ධි සහදානදාරයත් ඒකෙන් 50%කට අපි ලබා දෙනවා. අනික් කොටස ගත්තාම ඒ අයට ඇත්තම රැකියාවක් කරන්න පුළුවන්. රැකියාවක් කිරීමට අවස්ථාවේ සැලසෙලා තිනවා. ආණ්ඩුව විශේෂයෙන්ම පියවරක් අරන් තිනවා ඒ අයට යම් පෞද්ගලික ව්‍යවසායකයෙක් ආබාධිත තැනැත්තෙක් ලබා ගන්නවා නම් ඔවුන්ගේ වැටුපින් 50% ගෙවනවා. එහෙම නැත්නම් රුපියල් 15000ක ප්‍රමාණයක් ආණ්ඩු දායක වෙනවා කියන එක. අනිත් කොටස තමයි මේකේ වැදගත්ම කොටස මේ අය මම මේ ඔබතුමා ගත්ත ප්‍රවේශය ඉතාමත්ම වැරදි. මේ අපි දෙන්නටම ඉස්සෙල්ලා ඔබතුමා අවධානය යොමු කළා මේ ජගත්තයි මේ දෙන්නට. ඇත්තටම මේ අය ව්‍යවසායකයෝ හැටියට රටට යන එක. අනිත් එක මේ අය කැමති නෑ මේ කායවත් අනුකම්පාවක් ලබන්න. මේ ගොඩක් කට්ටියට මම කතා කරා. ඒ අය එහෙම කැමති නෑ. ඒ අය කැමති ඒ තමුන්ගේ අයිතිවාසිකම් ටික ආරක්ෂා කරගෙන මේ ඇත්තටම මට ඇත්තටම සන්තෝෂයි. මොකද මේ ජගත් යටතේ මම හිතන්නේ මේ හොඳට ක්‍රියා කරන 40ක් විතර ආසන්න ප්‍රමාණයක් වැඩ කරනවා. ඒ වගේ තවත් මම මේ අවස්ථාවේ තව එකක් කියන්න පුළුවන්. මට තවත් පෞද්ගලික අත්දැකීමක් වුණා. ඒක ලංකාවේ තියෙන හොඳම රෙස්ට් හවුස් එක පාලනය කරේ ආබාධිත තැනැත්තෙක්.
එයා යටතේ මම හිතන්නේ 150කට වැඩි ප්‍රමාණයක් වැඩ කරා. ඒක අදටත් බය නැතුව කියනකොට ලංකාවේ තියෙන හොඳම රෙස්ට් හවුස් එක පේරාදෙණිය රෙස්ට් හවුස් එක. ඒ වගේ කොටසක් ඉන්නවා. මම ඒ වගේ අපි මේගොල්ලොන්ට යම්කිසි අවශ්‍යතාවයක්, ඒ කියන්නේ මේගොල්ලන්ගේ පොඩි අවශ්‍යතාවයක් ටිකක් සම්පූර්ණ කරොත් එහෙම කරන්න පුළුවන් කැපවිච්ච කට්ටියක් ඉන්නවා. අනිත් එක තව එකක්, තව ව්‍යවසායකයෝ මේ ගායගේ විශේෂ හැකියාවල් හඳුනාගත්ත ව්‍යවසායකයෝ ඉන්නවා. එතකොට ඉල්ලන්නේ මේ කියන්නේ එක ගාමන්ට් ෆැක්ටරි එක ඒගොල්ලෝ ඉල්ලා තිබ්බේ අර වැඩි ඇවිදින්න අර මේ කරන්න බැරි ඒ අය විතරක් දෙන්න කියලා. මොකද ඒ අය මං හිතන්නේ ඒ අදාළ කාර්යයට විතරක් ඒගොල්ලෝ යොමු වෙන නිසා. එතන මං හිතන්නේ අපිට ඒ ආබාධිත නැත්තන්ගේ විශේෂ හැකියාව හඳුනාගත්තොත් අපිට ඒගොල්ලෝ යම් තැනකට ගේන්න පුළුවන්. විශේෂයි. හොඳයි. අමතුමාර මුලින් සදාන් කළා වගේ හරි සාම්ප්‍රදායිකවනේ මේ අය දිහා ආණ්ඩුවක් බැලුවේ. අර කිව්වා ආධාර ලයිස්තුව යම් විදියකින් දීලා ආණ්ඩුව කයවැයකින් මේ දේවල් කරලා උන්ට යම් සහනයක් සැලසීමක් හිතේ සන්තෝෂයට යමක් කරා මිසක් ඔවුන්ගේ ශක්තිය මේ රටට ගන්න උත්සාහයක් තිබුණේ නැහැ. හැබැයි වැඩේ අලුත් වැඩක් දැන් ඔබතුමා කියන්නේ. හැබැයි මේක බාහිර දූරේ කාර්යයක් වෙන්න පුළුවන්. කොහොමද මේක සැලසුම් කරලා තියෙන අර ප්‍රාදේශීය දැන් ගමක ඉන්න කෙනෙක් කොහොමද මේ ජාතික කාර්යභාරයකට සම්බන්ධ කරගන්නේ? චමින් හොඳ ප්‍රශ්නයක්. අපි මේ දෙන්නම ගත්තා මං හිතන්නේ ඒකටම ආදර්ශයක්. ඒකම අපි මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම් තුමාලත් එක්ක එකතු වෙලා මේ හඳුනා ගැනීම සිදු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. ඇත්තටම අපි මේ ආණ්ඩුවේ ප්‍රවේශය ඒක මේ ආබාධ සහිත පුද්ගලයන් සඳහාම පමණක් නෙවෙයි. මොකද මේ ජනතාවගේ ගැටලු ඔවුන් निराකරණය කරගත යුතු ප්‍රශ්න වැඩි වෙන්නේ ඔවුන්ගේ ආර්ථිකයත් එක්ක එන ප්‍රශ්නයත් එක්කලා. එන ආර්ථිකයේ ශක්තිමත් වුණාම ඔවුන්ට අනික් ප්‍රශ්න විසඳා ගැනීමට යම් ආකාරයක සහනයක් බවට ඒක පත් වෙනවා. ඒ හින්දා අපි කල යුත්තේ ඔවුන්ව සල්බල ගැනීම. අපි සතුටු වෙනවා විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ අද අපේ රජයේ ප්‍රතිපත්තියම රජය විසින් සිදු කරන සෑම කාර්යයකම ප්‍රතිලාභ සමාජයේ සෑම පුරවැසියෙකුටම ගලාගෙන යන ක්‍රමවේදයක් හදන එක. ඊළඟට අපි මේ ආබාධ සහිත පුද්ගලයන් සඳහාම පමණකුත් නෙවෙයි අපි සමෘද්ධි දීමනාව ලබන පුද්ගලයන් බැලුවත් අද වෙනකොට 17,18කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි දීමනාව ලබනවා. අපි ඔවුන්ගේ ඒ දීමනා ලබා දීම කප්පාදුවකට කිසිම අවස්ථාවක බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපේ බලාපොරොත්තු අපිට උපදෙස් ලැබිලා තියෙන්නේ. වැඩපිළිවෙල තියෙන්නේ. මෙයාලගේ ආර්ථික ශක්තිය දැන් මේ රුපියල් 5000ක දීමනාවක් ලබන කෙනෙක් අපිට පුළුවන් නම් 25000ක 30000ක ආදායමක් ගන්න කෙනෙක් බවට පරිවර්තනය කරන්න. එතනින් එහාට ගිහිල්ලා පරිවර්තනය කරන්න අන්න ඒ ඉලක්කයත් එක්ක තමයි අපි ගමන් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපි ඉදිරියේදී මම අර කිව්වා වගේ ආබාධ සහිත පුද්ගලයන් වේවා සමුද්‍රි මුද්‍රය ලබන කණ්ඩායම වේවා ඔවුන්ගෙන් සමිවාල ගන්විය හැකි කණ්ඩායම අපි හඳුනාගෙන ඉන්නවා. ඒ කණ්ඩායම් අපි අපේ නිලධාරී කණ්ඩායම ඉතාම දක්ෂයි. පුරුදු පුහුණු වෙලා තියෙනවා. එයාලට හඳුනා ගැනීමේ ශක්තියක් තියෙනවා. අපිට අපේ බැංකු පද්ධතිය තියෙනවා. එකක් සමෘද්ධි බැංකු පද්ධතිය, රාජ්‍ය බැංකු පද්ධතිය. මම හිතනවා අපේ පෞද්ගලික බැංකු පද්ධතියත් අපි එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරොත් අපිත් එක්ක එකතු වෙයි කියලා. ඒ සහන පොලියට ණය ලබා දීම, ආධාර ලබා දීම සිදු කරලා අපි ඕන් ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරනවා. මම චමින්දර කිව්වේ මුලදී අර අවශ්‍යතාවයේ තියෙන අය හඳුනා ගැනීම තමයි අපි මූලිකවම සිදු කරන්නේ. මේ ව්‍යවසායකයෙකුට ණයක් කියන එක බැඳිලා තියෙන ඕන දෙයක් වාණිජ්‍ය බැංකුව හරහා. දැන් මේ වගේ කෙනෙකුට ණයක් දෙන්න ගියාම ඔවුන්ගේ දේපලනේ අපයක් පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේකට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. ඔබතුමාලා ළඟ තියෙනවද සැලැස්මක්? අපි මැදිහත් වීම සිදු කරනවා. ඊට අමතරව අපේම අරමුදල් අපි භාවිතා කිරීමත් සිදු කරනවා. ඒක මේ යම් බාධාවක් තියෙනවා අපිට අපේ අරමුදල් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අපි ඒකයි අර කිව්වේ අවශ්‍යතාවයේ තියෙන පුද්ගලයන් හඳුනා ගැනීම තමයි මෙතන වැදගත්ම වෙන්නේ. මොකද එහෙම නැති වුණොත් සමාජයේ අනික් කණ්ඩායමට අසාධාරණයක් සිදු වෙනවා. ඉතින් එහෙම නොවෙන්න ඔවුන් තවදුරටත් අර ආර්ථිකමය වශයෙන් අපි සලකන්නේ අඩු ආදායම්ලාභී කණ්ඩායම කියන තැනින් ඉහළට ගෙන යමු. දැන් අපි බැලුවොත් අපේ අමාත්‍යාංශ සියල්ල ඒකාබද්ධ වීමක් සිදු වෙලා තියෙනවා. දරිද්‍රතාවයේ පිටු දැකීම සඳහා ක්‍රියාත්මක වන ජනාධිපති කාර්ය සාධක බලකාය. බසිර රාජපක්ෂ හිටපු ඇමතුමා නායකත්වයේ දෙන එතනින් සිදු කරන්නේ මේ හැම පැතිකඩම එකද කරනවා. අපි මාසයකට සැරයක් දෙසරක් මාස දෙකකට සැරයක් අපි සාකච්ඡා කිරීම සිදු කරනවා. ඒ වගේම සියලුම අමාත්‍යාංශ වලට වගකීම් බාර දීලා ඒව පිළිබඳව
අධ්‍යයනයක් කරලා ඒ වගේම යම් යම් දුර්වලතා තියෙනවා නම් ඒවට අපි විසඳුම් ලබා දීලා අපි ගමන් කළ යුතු මාර්ගය පිළිබඳ ඒකාබද්ධ වැඩසටහනක්. දැන් අපි දැක්කා විවිධ අවස්ථාවන් වලදී රජයවන් වල අමාත්‍යාංශ එකිනෙකා හුදකලාව තමයි කටයුතු කරේ. හැබැයි දැන් අපි එහෙම කටයුතු කරන්නේ නැහැ. අපි සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි ප්‍රධාන කමිටු 4ක් පත් කරලා යටිතල පහසුකම් සංවර්ධනයට, ජීවනෝපාය සංවර්ධනයට මේ ආදී වශයෙන් අමාත්‍යාංශ පත් කරලා ඒ එකිනෙකට ඒකාබද්ධ වෙන අමාත්‍යාංශේ කමිටු වලට දාලා තියෙනවා. ඒ හින්දා අපි දිස්ත්‍රික්ක 25ම රැස් වෙනවා. අපි ප්‍රගතිය සමාලෝචනය කරනවා. අපි තවදුරටත් අවධානය යොමු කළ යුතු කාරණා ගැන කතා කරනවා. හින්දා අපිට අමාත්‍යාංශයේ ව්‍යුහය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ටික ලැබිලා තියෙනවා. වගේම ඒ සියල්ල ඒකාබද්ධව කටයුතු කිරීමේ මෙහෙයවීමත් අපිට ආණ්ඩුවක් හැටියට සිදු වෙනවා. ඒ හින්දා දුර්වලතා අවම වෙන ආණ්ඩුවක් හැටියට අපි නිතරම මේ සහතිකය දෙන්නේ එකයි. එතනදී මම නැවතත් කියනවා අපි සමාජයේ කිසිම කණ්ඩායමක් අතහැරලා රජයේ අරමුණ වෙලා යන්න අපි සූදානම් නැහැ. ඒ හින්දා හැම කෙනෙක්ම මේ රජයේ වැඩපිළිවෙල තුල සක්‍රීයව දායකත්වය දක්වන පුරවැසියන් බවට පත්වීම තමයි අපේ බලාපොරොත්තුව. අනුෂ දැන් බැංකුවකින් ණයක් ලැබෙනවා නම් තව තවත් දිරිගැන්වීම් හම්බ වෙනවා නම් මේ වගේ ව්‍යවසායක කටයුතු තවත් ශක්තිමත්ව කරන්න පුළුවන් නේද? ඔව් ඇත්තටම එහෙම තියෙනවා නම් ගොඩක් හොඳයි. හැබැයි සමහර වෙලාවට දැන් අපි කිව්වත් බැංකුව වලින් ණය දෙන්නේ නැහැ මොනවාකවත්. සමහර වෙලාවට මම ගොඩක් බැංකුවත් එක්ක කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ කැමතියි ඇත්තටම මේ උදව් කරන්න මේ අපිට ඉස්සරහට යන්න. ඒ කියන්නේ සමාව වෙනවනේ මම ආපුවර වචනේ පාවිච්චි කරනවා. අනූෂ ආබාධිතයි කියලා බැංකුව මේ පසුගාමී නැහැ අනූෂට ණයක් දෙන්න. ඔව් එහෙම අකමැති නැහැ. අපි කතා කරන විදිහත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ හැමතුමාර මේ අයගේ අර කිව්වා වගේ මානසිකත්වය හඳුනාගෙන ආත්ම විශ්වාසය ඇති කිරීම ඉතාම වැදගත් මේ වෙලාවේදී. ඒ ආත්ම විශ්වාසය ඔස්සේ පුළුවන් මේ දේවල් කරන්න. දැන් අනුෂ්‍යට මේ වගේ වැඩක් පටන් ගන්නකොට බයක් හිතුන්නේ නැද්ද? මේක මුදල් ආයෝජනය කරනවා, Taman යටතේ විශාල පිරිසක් වැඩ කරනවා, අපනයන වෙළඳපොළ ඉලක්ක කරගෙන තියෙනවා. මේක Tamanට තියෙන මේ ආබාධිත තත්ත්වයන් එක්ක ජය ගන්න නිකම් හිතට ආවේ නැද්ද මේක මන්දගාමී සිතුවිල්ලක් කියලා? ඔව් ඇත්තටම ශමින්ද මම මේ ඉස්සෙල්ලා මම විශ්වවිද්‍යාලේ යන කාලේ ඉඳන් මම මේ බැලුවේ දැන් අපේ ආබාධිත අය තැන් තැන් වල ගිහිල්ලා සල්ලි එකතු කරනවා. ඒ වගේ විවිධ දේවල් කරනවා. ඉතින් ඒගොල්ලෝගේ ආර්ථිකය බොහොම අඩුයි. ඉතින් ඒක නිසා මේ මට හිතුනේ ඒකට විසඳුමක් හොයන්න ඕන කියලා තමයි මම ඇත්තටම මේ ව්‍යවසායකත්වයට මේ එන්නෙම. ඉතින් මම විවිධ අධ්‍යයනයන් කර ඉන්න දවස්වල තමයි මට මේ අත්කම් නිර්මාණයන් ගැන දැනගන්න හම්බුනේ. ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ජීවන්ත මාගමගේ කියන එතුමා තමයි ඇත්තටම මට මේ හන ගැන මේ ගොඩක් දැනුම ලබා දුන්නේ. ඉතින් එතුමත් එක්ක සම්බන්ධ වෙලා සාකච්ඡා කරනකොට මට දැනුණා මේ ආබාධිත අයටත් මේක කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මටත් ආපු ගැටලුවක් තමයි ඉතින් ඇත්තටම මේ දෘශ්‍යාබාධිත භාවයේ නිසා සමහර වෙලාවට මට මේ ගොඩක් වෙලාවට මෝස්තර හඳුනා ගැනීම පොඩි සියුම් තැන් තියෙනවා මේ අත්කම් නිෂ්පාදනය කරද්දී ඒවා හඳුනා ගැනීම ගැටලුවක් වෙයි කියලා මටත් තේලා හිතුණා. නමුත් දැන් බැලු බැලමට අනුෂගේ S2 මට හොඳට පේනවා. අනුෂගේ පෙනීම කොයි වගේ තැනකද තියෙන්නේ? මම ලෝ විෂන් මට දැන් ඔබතුමා ඉන්න ඔතන පේන්නේ නැහැ. ඔන්න එහෙමනම් අනුෂගේ මේ දෘශ්‍ය පතේ ස්වභාවය දැන් ඔබට අවබෝධ වෙනවා. දැන් ඒ නිසා තමයි අනුෂ අභියෝගයකට මුහුණ දෙන්නේ මේවා කොහොමද අනුෂ කළමනාකරණය කරගන්නේ කියලා. ඉන් එහාට කොහොමද මේ දේවල් කළේ? ඔව් ඊට පස්සේ මම ටික පොඩි නිෂ්පාදන කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙලාවේදී මට හම්බ වුණා බොහොම හොඳ තව ශිල්පීන් මේ ශාස්ත්‍රයේ නියැලලා ඉන්න ඒගොල්ලෝ හංගුරන්කේතර ප්‍රදේශයේ මේක කරන්නේ. මේ සාම්ප්‍රදායිකව මේක කරගෙන යන මේ අය හම්බු නැති ඒගොල්ලොත් එක්ක වැඩ කරනකොට ඇත්තටම සමාල්ලාට පොඩි දේවල් අත්දැකීම් දැන්නලා දැන් ඒක ලොකු ගැටලුවක් වෙලා නැහැ. ඉතින් ඇත්තටම අත්දැකීම තමයි වැදගත් වෙන්නේ කියලා දැන් මට හිතෙනවා. ඉතින් ඔය වගේම කතාන්දරයක් තියෙනවානේ ජගත්ගේ රංගේකොඩ මහත්මයාගේ ජීවිත කතාව ඇතුළේ නේද? දැන් අර ඔබ කියනවා ඔබ වගේ අයට සේවය සලසන ආයතන කිහිපයක් ඔබ ආරම්භ කරනවා. ඔබට මේක අභියෝගයක් විදිහට දැනුනේ නැද්ද? මේක අභියෝගයක් වගේ දැනෙන්නේ නැහැ. මොකද මම ස්පේන් නැති වුණාට පස්සේ කල්පනා කරා මම ස්පේන කාලේ දැක්කා
සමහරු බස් වලට නැගලා අපි වගේ සල්ලි ඉල්ලනවා. ඊට පස්සේ බනිනෝ මේ වගේ. මම කල්පනා කරා මට මේ වගේ දෙයක් පටන් ගන්න නැත්තම් කියලා අදිස්ථාන තිබුණා ස්පේන කාලේ. එස නුපුණාට පස්සේ මම බද්දට ගයක් අරගෙන ඉදල් කොහො පාපෙසි හදන මජ්ජස්ථානයක් අලවි කරලා පටන් ගත්තා. ඊට පස්සේ ගොඩාක් අය ඇවිල්ලා එහෙම ඉල්ලීමක් කරා අපිටත් මේ අවස්ථාව දෙන්න කියලා. දැන් මම නිවාසය හැටියට කරාට මේක නිවාසයේ ඉන්නෝ කනෝ බොනෝ නිදා ගන්නෝ එහෙම වැඩ පිළිවෙලක් නෙවෙයි මම කරන්නේ. ඒ අය පුනරුත්ථාපනයක් කරනවා. ඒ කියන්නේ ඒ අය තරුණ අය ආවට පස්සේ ඒ අයට ඉදල් කොහො පාපිසි හදන්න පුහුණුව දීලා ඊට පස්සේ ඒ අයට ගෑනු ළමෙක් නම් උයන්න පිහන්න අපේ පාලිකාවේ ඉන්නෝ පේන අය ඒ අය පුහුණුවක් දෙනවා. ඊට පස්සේ ඒ අයට නියමිත කාලයක් ආවට පස්සේ ඒ අයට අවශ්‍ය ගෙදර ගිහිල්ලා සෙන්රකියාව පටන් ගන්න අවස්ථාව දෙනවා. ඊට පස්සේ විවාහයක් වෙන්න ඕන. මොකද මේ ගොඩක් අය හිතනවා ආබායිතය වුණාම විවාහ වෙන්න. ඒවා අයිතිවාසිකම් නැහැ කියලා. නමුත් ඒ අය දැන් මගේ අතනින් හිටපු අය විවාහ වෙලා දරුවෝ හදාගෙන එයාට පේනවා හොඳට දරුවන්ට දරුවොත් උදව් කරගෙන සෙන්ටර් කරන අය ඉන්නවා. දැන් මම ඒ ගැන හිතලා සතුටු වෙනවා. ඉතින් අභියෝග ආවෙත් නැහැ. මොකද එක ගේ වෙලාවක මම ඒ හම්බ වෙච්ච ගේ පිරිසිදු කරන්න යද්දි තනියෙන් බෝක්කුවකින් වැටුණා. වැටුණු වෙලාවේ පාරේ යන එක්කෙනෙක් මන් දිහා බලලා බෝක්කුව ඇතුලේ ඉන්න වෙලාවේ කියපු දෙයක් තමයි තාත්තා විශ්‍රාම වැටුපක් තියෙනවා මේ යෝධයට කාලා බීලා ගෙදර ඉන්න බැරුව මේව කරන්න එනවයි කියලා බැන්නා. මම එතනින් කොහොම හරි කණ්ඩියෙන් අල්ලගෙන නැගිටලා මේ කකුලක් මේ වෙලා තිබුණා. ගෙදර ඒ ආපහු ගිහිල්ලා මම කල්පනා කරා යෝධයයි කියන්නේ යමක් කරන්න හැක්නේ. එහෙනම් මම ඒ යෝධයෙක් වගේ වැඩ කරන්න ඕන. එහෙම හිතලා තමයි ඒ නිවාසෙ දියුණු කරේ. නිවාසේ දැනට ඉන්නෝ 28 දෙනෙක්. ඊට පස්සේ තව කතන්දරයක් තියෙනවා මේ අංගොඩ මේ ඔය මානසික ආබාධින් අයගේ මානසික ඒ රෝහලේ ඊට මහත්තයෙක් ගිහිල්ලා කතා කරා මේ අය බාර ගන්න තරුණ අය ඉන්නෝ වැඩ කරන. කවුරුවත් කැමති වුණේ නැහැ ඔය පිස්සු අරගෙන අපිට බෑ කියලා. මම කිව්වා නෑ මට දෙන්න කීප දෙනෙක්. ඒක ලොකු අභියෝගයක් නා. මම බාරගත්තා ඒ අය කීප දෙනෙක්. දැන් ඒ අය හොඳට වැඩ කරගෙන යනවා. ඇත්තටම බෙහෙත් දෙනෝ අනිත් අයට වඩා හොඳට වැඩ කරගෙන යනවා. ඉතින් මම කියන්න ඕන සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් මට ස්පේන් නැති වුණාට පස්සේ අවුරුදු 20 දී හොඳ පුහුණුවක් ලැබුණා. එදා හිටපු සමාජ සේවා අධ්‍යක්ෂකතුමිය විමලා ජීවන මැතිණිය සීදුවේ එහෙම ඒ පුහුණුවත් උපයෝගී කරගෙන මම කරා. දැනට මගේ ගාව ඉන්නෝ වැඩිහිටියෝ අබයිතය ගත්තම 300 ගණනක්. ඒ වගේම ස්ථීර සේවකයෝ හොඳ පඩියක් ගෙවන අය ඉන්නෝ 16ක් වගේ. ඊට අමතරව වක්‍රව ඒ දවසේ ඇවිල්ලා පිරිසිදු කළා ඒව කරන අය 45කට වඩා ඉන්නෝ පේන අය හොඳට ඒ අය වැඩ කරනවා. ඉතින් මම සතුටු වෙනවා ස්පේන්නේ නැති කෙනෙක් හැටියට පේන සමාජයට රැකියා ටිකක් දීලා ඒ වගේම කාච් කවුරුවත් නැති අය දැන් මගේ ළඟ එක වැඩිහිටියෙක් හිටියා අවුරුදු 40ක් අම්බලන්ගොඩ ටවුන් එකේ ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ සමාජ සේවා දෙපාර්තමේන්තුවට කවුරු හරි 119 ගහුවම මේක ලොකු ප්‍රශ්නයක් වුණා දකුණු ඒ නිලධාරීන්. ඊට පස්සේ දාන්න කෙනෙක් නෑ කවුරුවත් බාරගත්තේ නෑ. මම තමයි බාර අරගෙන තිස්සමහරාමේ වැඩිහිටි නිවාසේ ආයිට එයා පුනරුත්ථාපනය කළා කොච්චර එනකොට වචනයක් කතා කරේ නෑ. පස්සේදී හොඳ උගතෙක් ඉංග්‍රීසි කතා කරනවා ඒ වගේම විවිධ භාෂා කතා කරනවා. මෙයා කතා හොඳ උගතෙක් නමුත් අර අහම හිටපු හින්දා තමයි කතා කරලා නැත්තේ. අපි අදිස්ථානයක් ඇති කරන්න ඕන. අපේ හිතන්න ඕන මේ ඇස් නොපෙනීම ජීවත් වෙන්න ලොකු අඩුවක් නෙමෙයි. ඒ වගේම අපි යැපුන් මානසිකත්වයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව නැත්තම් වෙන ආයතනකින් දෙන මුදල එහෙම නැත්තම් ආධාර මල්ල ගන්න යන ඇවිදිනවට වඩා අපේම කියලා දෙයක් පටන් අරගෙන අපි කරන්න පුළුවන් නම් මොකද අපි සමාජයෙන් ඉල්ලන්නේ අනුකම්පාව අපට එපා. අපි වැඩ කරන වැඩේට සහයෝගය දෙන්න. ඉතින් මම අද මෙතෙන්දි සතුටු වෙනවා අපේ තරුණ ඇමතුමා අපේ
සැම්සිං ඇමතුමා ඒ වගේම අපේ හොඳ ධනාත්මක සිතුවිලි තියෙන කෙනෙක් අදහස් තියෙන කෙනෙක් අපේ ලේකම්තුමා. ඉතින් අපි හිතන්නේ අපිට ඉස්සරහට වගේ නිවාස ටිකක් දියුණු කරගෙන හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ඔබතුමාගේ කතාව අහගෙන ඉන්නකොට ලේකම්තුමා අපිට හරි ලැජ්ජා හිතෙනවා කියලා හිතනවා මේ නේද? බලන්න. කතාව ලස්සන නැද්ද? ලස්සනයි. පැහැදිලිව. මට හිතෙනවා ඔබතුමාලා දෙන්නට වඩා එතුමාලා දෙන්නත් එක්ක කතා කරන්න හොඳයි කියලා කියලා. ඒ තරමට ඒ ජීවිත කතාව ඇතුලේ තියෙන හරි ආදර්ශ සම්පන්න දේවල්. දෙන්නම කියන කතාවක් තියෙනවානේ තමන් වගේ පීඩාවටපත් වෙච්ච අය සමාජයේ අනිත් අයගෙන් ගැරහීමට ලක් වෙනකොට ඇතිවෙච්ච මානසිකත්වය තමයි මේ මහා ලොකු ගමනක් යන හේතුවක් වෙලා තියෙන්නේ. ඒ මානසිකත්වය ඇති කරන්න නැත්නම් ඇති කරගන්න බාධා ඇති තවත් බොහෝ දෙනෙකුට. ඔබතුමාලට වගකීමක් තියෙනවා එයා හොයාගෙන කියලා එයාගේ මොළයට මේ උත්තරේ දෙන එක. වැඩපිළිවෙලක් තියෙනවා. ඇත්තටම මේ ආබාධ කියන වචනේ සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්න තිබ්බා. මේ විශේෂ මේ අය විශේෂ අවශ්‍ය දැන් ඇත්තට ඕස්ට්‍රේලියාවේ ලොකු ගොඩක් රටවල පාවිච්චි කරන්නේ මේ people with special needs නැත්නම් විශේෂ අවශ්‍යතා සහිත මේ පොඩි අවශ්‍ය වෙන අපිට තියෙනවට වැඩිය වෙන පොඩි අවශ්‍යතා ටිකක් වැඩි ඕන මේ තුමාට සුදු සැරේට ඕන. ඒ ටික තිබ්බහම අපි ගන්නට එනවා. ඒක එතකොට තමයි මේක ලස්සන මේ අපි ගන්නට ගැනීමනේ මේක. දැන් වැඩිලා තියෙන්නේ මේක තවත් ලස්සන මේ දෙන්න අපිටත් වැඩි ඉස්සරහට ගිහින් බාණ්ඩු මේ තුන් දැන් ඇත්තට ආණ්ඩුවට මේ කිව්ව කතාව හරි ඇත්ත. අංගොඩ ඒ කට්ටිය මානසික තත්ත්වය හොඳ වුණාට පස්සේ ගෙවල් වලින් අරන් යන්න කැමති නැහැ. එතකොට ඒගොල්ලන්ට කරන්න ආණ්ඩුවකට කරන්න දෙයක්වත් නැහැ. නමුත් ආණ්ඩුවේ තැනකුත් නැහැ. දැන් තමයි අර ගරු ඇමතුමා කිව්වා වගේ දැන් තමයි අපි මේ ටික කරගෙන යන්නේ ස්ථාන තුනක් අපි මේ දැන්ට හඳුනාගෙන තිනවා. අපි ඒගොල්ලෝ යොමු කරන්නේ. දැන් මෙතුමා වගේ 300 ගණනක් ඉන්නවලු. ස්ථිර සේවකයෝ ඉන්නවා කිව්වා 16ක්. තව වක්‍ර රැකියා දීලා තිනකෝ 40ක්. ඒක ලොකු රාජකාරියක්. අන්තිම ඒකට අපිට කරන්න පුළුවන් එක තමයි. දැන් මෙන්න මේක මම අරන් පෙන්නන්න. මෙතන මේ අපි කවුද මේ අනුෂ මේ ගේ මෙන්න මේක මේ වෙඩින් කේක් දාන්න පුළුවන් පෙට්ටියක් ඒක. ඇත්තටම අපිට දෙන්න පුළුවන් එකම දේ තමයි ඒ වගේ දේවල් වලට උදව් කරන එක. ඔක පෙන්නුවොත් වරලා පෙන්නන්නකො. හරි ලස්සනයිනේ. අන්තිම ඕක පරිසරයට ප්‍රශ්නයක් නැහැ. ඕක මං හිතන්නේ තව දවස් ගාණක් යනකොට ඕක පොළොවට පස් වෙයි. නමුත් හරිම ලස්සනයි ඒක. ඒ වගේ එකක් කරන්න පුළුවන් නම් ලොකු ඊට විවාහයක් ගියම කරගන්න නේද බලාගෙන ඉන්න තරුණ තරුණියන් ඉන්නවනම් ඔන්න මේ වගේ මේ අතහිත දෙන්න පුළුවන් ව්‍යවසායකයෙකුට අතහිත දෙන්න හොඳ අවස්ථාවක්. ඒ නිසා ඔබත් ඒක ගැන හිතන්න. හොඳයි. ඔබේ කතාව. තව ඉල්ලීම් තුනක් තියෙනවා පොඩි කරන්න මේ මොකද මේ අද දවසේ එක මේක මං කැමති අපි දැන් ගරු එමතුමා කිව්වා වගේ පවුල් 1000ක් ඉදිරි වර්ෂය තුල මේ වගේ අය සවි බල ගන්නන්න බලාපොරොත්තු වෙනවා පවුල් 1000ක්. පවුල් 1000ක් කැමති අය. ඒ කැමති අය ඉන්නවනම් අපිත් එක්ක ලියාපදිංචි වෙන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට අපි අයට දෙන්න පුළුවන් පුහුණුව මූල්‍ය උපකාර අපි කරලා ඒගොල්ලෝ යම් මට්ටමකට අපි ගන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒගොල්ලෝ කැමසෝ කැමැත්තෙන් ඉදිරිපත් වෙන අයට අපිත් එක්ක ඉල්ලන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි අපි මේ පනත සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පනතට තම යෝජනා ඉදිරිපත් කරන්න මේ ජනතාවට පුළුවන්කමක් තියෙනවනේ. මම කියන්නේ සියලුම දෙනාට පුළුවන් මේ පනතට යෝජනා ඉදිරිපත් කරන්න. තව එකක් තමයි මේ වගේ නිෂ්පාදන. නිෂ්පාදන කියන්නේ මේ ආබාධිතයගේ නිෂ්පාදන සමාජයට අරන් යන්න. නමුත් ඒගොල්ලෝ එක කරන්න පුළුවන් කතා කර ඉන්නවට වැඩිය ලොකු දෙයක් තමයි නිෂ්පාදන මිලදී ගැනීම. ඒක කරන්න පුළුවන් ලොකු දෙයක්. අවසාන වශයෙන් මේ ප්‍රවේශ මාර්ග මේ නීතියක් අපි සකස් කරලා තිනවා. ප්‍රවේශ මාර්ග ඒ කියන්නේ රජයේ බිල් ගොඩනැගිලි, පෞද්ගලික ගොඩනැගිලි, තව වෙන ගොඩනැගිලි ඒ ගොඩනැගිලි වලට ඇතුල් වීමේදී ප්‍රවේශ මාර්ග ඇතුළත් කරන්න කියලා. සමහර අය ඉන්නවා ඒක නැතුව ඒ නීතිය ක්‍රියාත්මක කරන්න නැතුව හදන. ඊට පස්සේ අපිට ඒක ආයෙ කරදරයක්. අපි ඒ තැන් වලට ලියන්න ඕන, ඊට පස්සේ ඒක වෙනස් කරන්න කියන්න ඕන. නමුත් මේකට කාරුණික අවධානය යොමු කරලා මේ බිල් ගොඩනැගිලි ඉදි කරනකොට මේ ආබාධිතය කෙරෙහි සැලකිලිමත් වෙලා ඒ ගොඩනැගිලි ඉදි කරන්න කියන එක. මොකද ඒක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ අයට සලකන විදිහෙන් තමයි පේන්නේ රටක් කොයිතරම් සීලාචාරද කියන එක. ඒ තරම් එකට අනුගත වෙන්න කියන එක තමයි ඉල්ලන්නේ. හැමතුමා මේ වෙනුවෙන් සමාජයේ අනිත් පිරිස් සම්බන්ධ කරගන්න ඕනනේ. දැන් මේක මේ අර කිව්වා වගේ විශේෂ අවශ්‍යතා තියෙන පිරිසක්. ඒ නිසා අවශ්‍යතා දෙන්න ඕනේ ඇති හැකි අනිත් අය. ඒ වෙනුවෙන් තියෙනවද වැඩ පිළිවෙලක් ඔබතුමාලා? අර කිව්වා අමාත්‍යාංශ සම්බන්ධීකරණය හැරුණුකොට. දැන් විශේෂයෙන්ම මේ ආබාධ සහිත පුද්ගලයන්ව සවි බල ගන්නවන්න රජයේ අවධානය යොමු වෙච්ච පළවෙනි වතාව කියලා තමයි මම දකින්නේ. ඒක නැත්නම් තිබුණා අර සාම්ප්‍රදායික විදිහට රෝද ටික දීලා ඒ සම්ප්‍රදායික විදිහට කරන්නේ මේ රජයක් විසින් සිදු කරන අර සහනාධාර ටික දීලා ඊළඟට වෙනත් උපකරණ ලබා දීලා තමයි මේක පවත්වාගෙන ගියේ. ඒ හින්දා අපි මේ වැඩසටහන උනත් චමින්දයි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේකේ රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන්න
මමත් ලේකම්තුමාගේ අවශ්‍යතාවයක් තිබ්බා ඇරෙන්න. මම හිතන්නේ මේ වගේ කණ්ඩායම් කෙරෙහි ඒ විශ්වාසය ගොඩනැගීම තමයි වඩා වැදගත් වෙන්නේ. දැන් අර කිව්වා වගේ අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යවසායකත්ව පුහුණුව ලබා දීලා ඒ රජය දෙන සහයෝගය බලාපොරොත්තු වෙන දහසක් සවි බල ගන්නවා. අඩු ආදායම්ලාභී කණ්ඩායම් වලින් තෝරගෙන. දැන් තාම අපිට හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන් තොරතුරු ලැබිලා තියෙන්නේ 550ක විතර ප්‍රමාණයක්. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ජාලය පුළුල් කරන්න එකක්. ඒකයි අර කිව්වේ සමහර විට මේ ජාලයන් වලට වැටෙන්නේ නැති කණ්ඩායම් ඉන්නවනේ අපිට ඒ බව ඒක දැනුම් දෙන්න කියන කාරණාව ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ අමාත්‍යංශ බෙදීමේදී විවිධ විෂයන් ආවරණය වෙන්න අමාත්‍යංශ ලබා දීලා තියෙනවා ජනාධිපතිතුමා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂ සම්බන්ධීකරණයක් මේ අමාත්‍යංශත් එක්ක සිදු කරන්න. මොකද එකක් ඒ අමාත්‍යංශ වලින් ලබා ගන්න පුළුවන් සහයෝගයත් මොවුන් වෙනුවෙන් ලබා ගන්න. ඒ වගේම අපි හිතනවා අපි ඉදිරියේදී මේ පනත සංශෝධනය කරලා ඒ අවශ්‍ය නීති රීති රාමුව සකස් කරාම ඊට වඩා වැඩි රැකවරණයක් සහ අයිතිවාසිකම් සුරක්ෂිත වීමක් වෙනුවෙන් කටයුතු කරාම අපි බලාපොරොත්තු වෙනවා අපිට ඒ තොරතුරු සහයෝගය ලබා දෙන්න පුළුවන් කණ්ඩායම් තව අපිත් එක්ක එයි කියලා. එකම මෙතෙක් මේ ආබාධිත මහලේකම් කාර්යාලයට වෙබ් අඩවියක් තිබ්බේ නැහැ. එතකොට මේ තොරතුරු දැනගැනීමේ අපි දන්නවා මේ ලෝකයේ සමාජයේ විවිධ අය මේවා කෙරෙහිත් අවධානය යොමු කරලා තියෙනවා. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඊටාම කඩිනමින් මේ එකක් මහලේකම් කාර්යාලය සහ රජය සිදු කරන කාර්යභාරයත් මේ හඳුනාගත්ත කණ්ඩායම් ගැනත් රජයේ ඊළඟට අපි කරන්න යන වැඩපිළිවෙල ගැනත් මේ වෙබ් අඩවිය හරහා ඒ අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. මොකද අද තාක්ෂණය දියුණුවයි. ඒ වගේම මේ පවතින තත්ත්වයන් තුලත් අන්තර්ජාලය බොහෝ වෙලාවට ගොඩක් ප්‍රශ්න විසඳන්න භාවිතා කරනවා අද අපි. ඒ හින්දා අපි මේ වෙබ් අඩවිය ඊටාම කඩිනමින් ලබා දෙන්න කටයුතු කරනවා. එතකොට සමාජයේ බහුතරයකට මේ අද රජය විසින් මොවුන්ව නගා සිටුවීම සඳහා කරන කාර්යභාරය පිළිබඳව අවබෝධයක් ලැබේ. ඇමතුමා දැන් වර්තමාන ආණ්ඩුව ඇතුලේ නැත්නම් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන දෙයක් තමයි ප්‍රාදේශීය සංවර්ධන කමිටු පිහිටුවමින් දේශපාලන නායකත්වයේ සඳහා හවුල් කරලා තියෙනවා. එතකොට අර කියන අමාත්‍යාංශ සම්බන්ධීකරණ වෙනුවෙන් වැඩපිළිවෙලක් තියෙනවා කියලා ඔබතුමා කියනවා. පළාත් පාලන ආයතන ව්‍යුහයක් තියෙනවා දේශපාලන නායකත්වයේ සඳහා. මෙන්න මේ දේශපාලන බැඳීම නැත්නම් දේශපාලන මුහු කිරීම මේ අය වෙනුවෙන් කොහොමද යොදන්න බලාපොරොත්තු වෙන්නේ? විශේෂයෙන්ම මේ වෙනකොට අපි අපේ අමාත්‍යංශය විසින් සිදු කරන කාර්යභාරය සම්බන්ධයෙන් අපේ සියලුම මන්ත්‍රීතුමාලා දේශපාලන අධිකාරිය දැනුවත් කරලා තියෙනවා. එතකොට එයාලා මේ අමාත්‍යංශයේ කාර්යභාරය පිළිබඳව පුළුල් දැනීමක් තියෙනවා. මේ අපි එක පැත්තකින් මේ සහනාධාරය ලබා දීම ගැනත් ඊට අමතරව කරන වැඩ කටයුත්ත ගැනත්. ඒ හින්දා අපි විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු බලාත්මක කරලා වැඩි බලයක් වුන්ට ලබා දීලා ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්න හදන්නේ මේ කුඩා ප්‍රදේශයක් ගත්තාම ඒ ග්‍රාම සේවසං 15ක් 20ක් 25ක් වෙන්න පුළුවන් 30කට ආසන්න ප්‍රමාණය. ඒ පිළිබඳව ඒ අවධානය යොමු කිරීම. ඊළඟට අපේ රටේ ප්‍රාදේශීය පළාත් පාලන ආයතන වලට නිශ්චිත කොට්ටාසයකට മന്ത്രിවරයෙක් නියෝජනය කරනවා. ඉතින් අපි සියලු දෙනාගේම බලාපොරොත්තු වෙන්නේ එකක් මේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් අපි කරන කාර්යභාරයට සහයෝගය දැක්වීමයි. විශේෂයෙන්ම මේ අඩු ආදායම්ලාභී කණ්ඩායම් සවිබල ගැන්විය හැකි ක්‍රමවේදයට යොමු වෙද්දී ඒ සඳහා අපිත් එක්ක සහයෝගය ලබා දීම මේ තොරතුරු දැන ගැනීම වැදගත් වගේම රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පල්ලහැට ගලා ගියාම ඒක ප්‍රතිලාභ සැබවින්ම උන්ට ලැබෙනවද කියන කාරණාව ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ලේකම්තුමා දැන් මේ වෙනුවෙන් අවශ්‍ය කරනවා අලුත් විදියට හිතට නිලධාරී පරම්පරාවක්. දැන් ඔබතුමා අමාත්‍යාංශ ලේකම්වරයා ඊට අනුබද්ධ ආයතනවල ඉන්නවා 15ට එනකොට නිලධාරීන් පිරිසක්. මේ අය දිහා මෙතෙක් කල් බැලුවාට වඩා ආධාරයක් මොන හරි දීලා වැඩේ කරාට වඩා වෙනත් විදිහකට දැන් හිතන්න වෙනවනේ. ඔවුන්ගේ ජීවිත සවි බලගැන්වීම කියලා ඔබතුමාලාට දීලා තියෙනවා පැහැදිලි රාමුවක්. ඒ රාමුව වෙනුවෙන් ඔවුන්ගේ මානසිකත්වයක් හදන්න ඕන. මේ නිලධාරී වෙනුවෙන් වැඩපිළිවෙලක් තියෙනවා. ඇත්තටම වැඩපිළිවෙලක් තියෙනවා ගරු ජනාධිපතිතුමා අර රැකියා ලක්ෂයක් දීමේ වැඩපිළිවෙල පටන් ගත්තනේ. එතෙන්දිත් පැහැදිලිව එතුමා කිව්වා ආබාධ සහිත තැනැත්තන්
ඉන්න පවුල් වලට හෝ ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රමුඛත්වය දෙන්න කියලා. එතනින්ම පටන් ගන්න පුළුවන් වුණා අපිට මොකද ඒක විශේෂයෙන් හඳුනාගත්ත කොටසක් වුණා. ඒ වගේම අපි දැන් ඔය ගම්මට්ටමට යනකොට දැනටමත් අපි ගරු එමෙතුමා එතන සඳහන් කරා අපි දැනටමත් මේ ව්‍යවසායකයන් සම්බන්ධ ඒක කාරණා තුනක් මම කිව්වනේ. එකක් ඇවිල්ලා අපිට දැන් ආධාර අනිවාර්යයෙන් මේ අයට ආධාර දිය යුතු ඒ අයට වෙන රැකියාවක් කරන්න බැරි අපි ඉතින් සුරැකියව බලාගත්තු යුතු කොටස. ඒගොල්ලෝ අපි අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. දෙවෙනි කොටස ඔය රැකියාව ගත කරන කණ්ඩායම. තුන්වෙනි කොටස තමයි අපි දැන් පවුල් 1000ක් සවිබල ගන්න. ඇත්තට අපි 1000ක් කියනකොට අපිට 500ක් සවිබල ගන්නට පුළුවන් වුණත් ලොකු දෙයක්. මොකද මේ වගේ 500ක් හිටියා කියන්නේ ලොකු වෙනසක් වෙයි රට. මේ අපේ ජගත් මහත්මයාගේ පවුල් එහෙම අමුතුවෙන් සවිබල ගන්නවන්න දෙයක් නැහැ නේ. ඒ කතා කරන විදිය බලපුවම අපිටත් ඒක ශක්තියක් වගේ එක නේ. ඒ නිසා මම හිතන්නේ අපි ඒ කරන වැඩපිළිවෙල සාර්ථක වෙයි කියලා බොහෝ දුරට ඒක තමයි ඇත්තටම අපේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ මෙතෙන්දී අපිට තියෙන ජාතික මේ ආබාධ ජාතික සභාවක් කියලා. ඒ සභාවේ ඒ අය ඔක්කොම ඉතා ධනාත්මකව මේ වැඩපිළිවෙලත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලොත් කියන්නේ මේ ආධාර කරනවට වඩා මේ වාගේ සවිබල ගැනීමක් ඒගොල්ලොන්ගේ හැකියාවන් අඳුනාගෙන ඒගොල්ලොන්ට අවස්ථාවක් දීම තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒගොල්ලොන්ට ගරුත්වයක් දෙන්න කියන එක විතරයි කියන්නේ. අපේ ජගත් රංගේගොඩ මහත්මයා දැන් ඔබතුමල්ලා හමු වෙනවා ඇතිනේ දැන් ඔබතුමා වගේ දෘශ්‍යාබාධිත වෙන්න අනිත් අය ඔබතුමල්ත් එක්ක ගරුදුරු කරන්න හම්බ වෙන තැන් ඇතිනේ. විවිධ සංගම් තියෙනවා. ඒ වගේ තැන්වලදී සමහර විට ඔබතුමාට හම්බ වෙනවා ඇතිසා ඔබතුමාත් එක්ක අර ඉන්න ආයතනවලත් ඉන්නවනේ ඔය වගේ විවිධ අවශ්‍යතා තියෙන අය නේද? ඒ අයට මේ ඇමතිතුමා හැම කියනවා වගේ කාගේ හරි අතහිත දීමේ උවමනාවක් තියෙන අය ඉන්නවද? ඔව් ඇත්තටම ඉන්නවා. දැන් මම කිරින්ද පොහුල්ලැල්ල සුසත් සංගමේ සභාපති ඒ වගේම මාතර දිස්ත්‍රික් ආබාධ සහිත අයගේ සංගමේ සභාපතිවරයා හැටියටත් වැඩ කරනවා. ඉතින් ඔවුන්ට ඇත්තටම හැකියාවන් තියන අය ගොඩක් ඉන්නවා. ඔවුන්ට අර ඒ සඳහා ආර්ථික වශයෙන් දිරිගැන්වීමක් කරන්න කෙනෙක් නැති එක තමයි තියෙන්නේ. මොකද අපේ දකුණු පළාත් සභාවෙන් ඒ කටයුතු බොහෝ දුරට කෙරෙනවා. නමුත් ඊට වඩා ශක්තියක් ඕන අය ඉන්නෝ. දැන් එහෙම මම හිතන්නේ අපේ ගරු අමාත්‍යතුමා ඒ වගේම අපේ ලේකම්තුමා මම හිතන්නේ අර සමුද්දිමත් අර මේ වාසනාවන්ත කාලයක් උදා වේ කියලා මේ දෙපළ එහෙම මේ වැඩසටහන කරනකොට විශ්වාස කරනවා. එහෙම අය මට පුළුවන් දැන් ලේකම්තුමාට යොමු කරන්න. දැන් අපිට බය නැහැ සම්බන්ධතාවය තියෙනවා. මොකද ගොඩාක් අය ඉන්නෝ ගීත ගායනා කරන්න පුළුවන්. ඒ වගේ වාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනත් අත්කම් නිර්මාණ පොල් කටු ඒ වගේම ඔය ඉදල් කොහු ඒ වගේම ඉන්දිකොල නිෂ්පාදනයේ ඒ වගේ අය ඉන්නවා. ඒ අයට නිෂ්පාදනයේ දියුණු කරගන්න අර වැඩි ආර්ථික ශක්තියක් දෙන්න කෙනෙක් නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ගම්වල. මොකද වුන් සමහර තැන්වලදී හුදකලා වෙලා තියෙනවා. දැන් අපි ගිහිල්ලා දැන් කිරින්ද පොහුල්ලැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සුශක්ති සංගමේ හරහා අපි ණය දෙනවා. අපේ සෙන්ටර් කරන්න ඕන අයට අපි පුංචි පොලියකට ණය දෙනවා. ඒ අය ඒක ඉස්සෙල්ලා රුපියල් 10000ක් දෙනවා. ඒක ගෙවල ඉවර වුණාට පස්සේ සාර්ථකව අපි දෙනවා රුපියල් 15000ක්. එහෙම දෙනවා. මම හිතන්නේ ඒ වැඩපිළිවෙල හැමතැනම ක්‍රියාත්මක වෙලා වුණොත් මම හිතන්නේ මේ කිසිම කෙනෙක් රටට බරක් නොවේ. ඒ වගේම තමයි දැන්. තව අනුෂ දැන් අනුෂයටත් ඔය අත්දැකීම ඇතිනේ. මේ වගේ වැඩපිළිවෙලක් ඔස්සේ ඇති හැකි පිරිසක් වෙන්න උවමනාවෙන් ඉන්න පිරිසක් ඔය අතර ඇති. හම්බෙලා තියෙනවද වගේ අය? ඔව් ඇත්තටම මේ අපෙත් එක්කත් ඔය මට දැන් හම්බෙනවා කට්ටිය. ඉතින් සමහර අයට මෙතුමා කිව්වා වගේම ඇත්තටම සමහර අය ඉන්නෝ විවිධ හැකියාවන් තියෙනවා. ඉතින් ඔවුන්ට ඒක කාටවත් පෙන්වන්න විදිහක් නැහැ. දැන් මම දන්න කෙනෙක් ඉන්නවා මේ රෝදපුටුව කියන්නේ. ඉතින් එතුමිය මේ චිත්‍ර අඳිනවා හොඳට. නමුත් ඒක අලෙවි කරගන්න ඉන්න විදිහක් නැහැ. වැඩි කට්ටියව හම්බ වෙන්නේ. ඔය වගේ ප්‍රශ්න තියෙන සමහර අය ඉන්නවා ඉතින්. ඔබ වගේ මෙවැනි ව්‍යවසායක කාර්යයන් කරන්න කැමැත්තෙන් ඉන්න අයත් ඉන්නවද? හම්බෙලා තියෙනවා. සමහර අයත් ඉන්නවා, කරන අයත් ඉන්නවා. මේ කරන්න කැමැත්තෙන් ඉන්න අය ඉන්නවා. දැන් මගේ තව ඔය යාළුවෝ වගේක් ඉන්නවා. ඒගොල්ලෝ එහෙමත් කැමැත්තෙන් ඉන්නවා. සමහරලාට මේ විවිධ ව්‍යවසායක මේ තේ කරන්න. නමුත් ඒගොල්ලෝගේ තියෙන ආර්ථික ප්‍රශ්න
සමහර වෙලාවට බලපාන අවස්ථා තියෙනවා. ඇමතිතුමාට ඒ යෝජනාව කරන්න කලින් මම ඔබගෙන් ඇහුවොත් එහෙම දැන් එහෙම ව්‍යවසායකින් වෙන්න දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් කළොත් ඔය කියනකට වඩා වැඩි පිරිසක් එයිද ආබාධ සහිත වූවන්ගේ? එයි. දැන් අනුෂ හදලා තියෙනවනේ මෙතන ලස්සන නිර්මාණ කරනවා. අනුෂ නෙමෙයි අනුෂගේ යටතේ. අනුෂ එහි නායකත්වය දෙනවා. මේ නිර්මාණ වලට කොහොමද තියෙන වෙළඳපොළ? ඔව් ඇත්තටම හොඳ වෙළඳපොළක් තියෙනවා මේ අපේ විදේශීය වෙළඳපොළ ඇත්තටම හොඳයි. ගොඩක් දැන් අනිත් එක ලෝකෙම කතා බහකට ලක් වෙලා තියෙනවා මේ ප්ලාස්ටික් පොලිතීන් වගේ දේවල් වලින් තොර ස්වභාවික දේවල් වලින් නිෂ්පාදනය කරන නිෂ්පාදනවලට. ඉතින් ඒ කතිකාවතත් එක්ක මුළු ලෝකෙ තුලම මේ වගේ නිෂ්පාදනයන්ට ඉල්ලුමක් තියෙනවා. දැන් එක්තරා තැනකදී කියවනවා නෑමතුමා මේ වගේ තියෙන නිෂ්පාදන වලට වෙළඳපළක් නැහැ. උන්ගේ තියෙන හැකියාව අලෙවි කරගන්න ක්‍රමවේදයක් නැහැ කියලා. දැන් එහෙම අයටත් උදව් කරන්න ඕනේ නේද ඔබතුමාලා? ඔව්. දැන් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම වැඩපිළිවෙලක් තියෙන එකක් තමයි අපි ඉදිරි වර්ෂය සඳහා තරුණ කාන්තා ව්‍යවසායකයන් 25000ක් රටේ නිර්මාණය කරන්න මේ වෙනකොටම මුදල් වෙන් කිරීම මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් ණය ලේඛනයෙන් සිදු කරලා තිනවා. ඒක අපි බලාපොරොත්තු වෙන්නේ මේ කියන්නේ ඕනෑම අවස්ථාවක වෙළඳ පොළ ජාලය මේ දන්වැල බිඳ නොවැටි බෙදා හැරීමේ ක්‍රියාමාර්ගයකට යන්න. ඒකට අපි අවශ්‍ය ඒ වෙළඳසැල් නිර්මාණය කරද්දී එයාලට අවස්ථාව ලැබෙනවා. ඒ තමන්ගේ එකක් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඒ තමන්ගේ ප්‍රදේශයේ නිර්මාණය වන මේ වගේ දේවල් වලට වෙළඳපොළ මේ ඒ අලෙවි කර ගැනීම සඳහා අවස්ථාවක්. ඊළඟට ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ අපේ රජයේ ආයතන තුල තියෙන මේ වෙළඳ ජාලය එක්ක ඒකාබද්ධ වෙලා ඔවුන්ට වෙනම භාණ්ඩ අලෙවි කිරීම සඳහා අවශ්‍ය ඒ අවකාශය ලබා දෙන්න. ඊළඟට අපි ඉස්සර පැවැත්වුවා මේ සමුද්දී පොළ අපි පැවැත්වුවා. හැබැයි ඒක දැන් පැවැත්වන්නේ නැහැ. ඒක අලුත් ක්‍රමවේදයකට ජනතාවට විකුණන්න ඒ කියන්නේ ඒ වෙළෙන්දට ජනතාව ඔවුන්ගේ වෙළඳපොළ තුල රැඳෙන ආකාරයට වෙනස් කරලා කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට චමිත තව එක ප්‍රධාන කාරණාවක් මට කියන්න බැරි වුණා මේකට සම්බන්ධ එකක් වෙළඳපොළට නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් විශේෂයෙන්ම මේ සංඥා භාෂාව අපේ රටේ පිළිගත් භාෂාවක් හැටියට ඒ අවශ්‍ය නෛතික පදනම ලබා දෙන්නත් අවශ්‍ය වැඩ කටයුතු තුල අපි කටයුතු කරනවා. මේ ඔක්කොගෙම අදහස් කරේ මේ ආබාධ සහිත විවිධ ආබාධ සහිත පුද්ගලයන් තවදුරටත් සහනාධාර ලබන කණ්ඩායමක් හැටියට විතරක් නෙවෙයි ඔවුන්ට අර එවලේ මං කිව්වා වගේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කණ්ඩායමක් බවට පරිවර්තනය කිරීම මම හිතන්නේ අවසාන වශයෙන් අනුෂ කිව්වා මේ ගොඩක් අය කැමති කරන්න හැබැයි ප්‍රශ්න තියෙනවා කියලා. ඒ මූලිකවම තියෙන මූල්‍ය ප්‍රශ්නය. උන්ට ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න දෙන මූල්‍ය ප්‍රශ්නය. ඒක එක පැත්තකින් ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍යාංශයත් මේ වගේ අයට උදව් කරන්න සූදානමින් ඉන්න ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න. ඊළඟට අපිට පුළුවන් විශේෂයෙන්ම අපේ බැංකු පද්ධතිය සම්බන්ධ කරලා උන්ට අපේ අරමුදල් සහ බැංකු පද්ධතිය සම්බන්ධ කරලා ඒ සහයෝගය ලබා දෙන්න. අර අනුෂ්කගෙන් මම අහපු ප්‍රශ්නේ දැන් ව්‍යවසායකයෙක් වෙන්න සමහර විට උන්ට අභිප්‍රේරණයක් කරන්න ඕනේ. කවුරු හරි කෙනෙක් ගිහිල්ලා මෙහෙම දෙයක් කළොත් හොඳයි නේද කියලා උන්ගේ හිතට දැම්මොත් වැඩේ පටන් ගන්නත් පුළුවන්. ඒ වගේ වැඩ පිළිවෙලක්. ඔව් දැන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී විශේෂයෙන්ම මේ රටේ මේ ආබාධ සහිත පුද්ගලයන් පමණක් නෙවෙයි හඳුනාගත්ත ගැටලු කිහිපයකට දැනුවත් වීම කරන්න. දැන් අපි ජනවාරි මාසයේ ඉඳලා මේ රටේ පවතින අපේ ගම්වල තියෙන සුද්ධ මූල්‍ය අර්බුදය සම්බන්ධනොත් දැනුවත් කිරීම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. يعني ගිහලා අයියේ ගැටලුවට මුහුණ දුන්නේ මොන හේතුව හින්දාද? මොකක්ද ඒකට තියෙන විසඳුම? මොකක්ද අපිට රජය හැටියට මැදිහත් වීම කරන්න පුළුවන්? ඉතින් ඒ වගේ තෝරාගත්ත හඳුනාගත්ත ශේෂ්ත්‍රයන් සියල්ලගේම අපි දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව දැනුවත් කිරීම තුළ ඔවුන්ට දැනුම ලබා දීම තුළ මේ ගැටලු වලට නැවත නැවතත් මුහුණ දීමට තියෙන මේ අවධානම නැති කරන්න පුළුවන් අපිට. ලේකම්තුමා දැන් මේ වෙනකොට
කරාට වඩා ලොකු වැඩ කොටසක් කරන්න ඔබතුමාලාට ඉස්සරහට සිද්ධ වෙනවා. ඒක ප්‍රායෝගික තලයේ වැඩපිළිවෙලක් බවට පත් වෙලා තියෙනවා. සහ මේ අය මේ ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කරගැනීමේ වැඩපිළිවෙලක්. මේ කාර්යභාරය කරන්න කොහොමද ඇමතුමාගෙන් ලැබෙන සහයෝගය, ආණ්ඩුව පැත්තෙන් ලැබෙන සහයෝගය, මේවට වෙලාවට මුදල් ටික තියෙන්න ඕන, මිනිස් බලය තියෙන්න ඕන, හැම දෙයක්ම බලන්න ඕන කෙනා තමයි ඔබතුමා. ඇමතුමාගෙන් ලැබෙන සහයෝගය ගැන මම හිතන්නේ ඉතාමත් හොඳයි. එතුමා මොකද විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ මම හිතන්නේ අවුරුදු 10ක ප්‍රමාණ කාලයක් රැකියාවක් කරලා ආපු පුද්ගලෙක්. ඒ හින්දා මම හිතන්නේ මේ සම්බන්ධයෙන් ගැටලු තියෙන මහා වාණිජමය තත්ත්වයන් හොඳටම දන්නවා. ඒ හින්දා මම හිතන්නේ ඒක ඉතාමත්ම හොඳ ධනාත්මක තත්ත්වයක්. දෙවෙනියට ගත්තොත් ඒ ඉදිරිය පිළිබඳව ගත්තොත් මම හිතන්නේ හොඳ දැනුමක් තියෙනවා. අනිත් එක සංවේදීව මේ ප්‍රශ්නේ ගැන කල්පනා කරන්න පුළුවන්. මොකක්ම එතුමාටත් තියෙනවා. අනිත් එක විශේෂයෙන් අපේ ඇමතුමා හැටියට ඉන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. එතුමාට මම හිතන්නේ මේ වාගේ තත්ත්වයන් පිළිබඳව ඉතාමත්ම සංවේදී පුද්ගලෙක් ලංකාවේ. අපේ අනිත් එක අපිට ලැබිලා තියෙන කාර්යභාරය ගත්තාම ජනාධිපතිතුමාගෙන් තමයි මැන්ඩේට් එක මේ සැරේ විශේෂයෙන් මේකට. ඒත් මොකද මෙතුමා මේ කාර්යයන් බෙදලා ඉවරුණාට පස්සේ ඇමතුමා පෞද්ගලිකව ගිහිල්ලා ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ වැඩිහිටි ලේකම් කාර්යාලය අපිට ගන්න. ඊට පස්සේ කියලා තිබ්බා නෑ මේක ඒ දෙක තියෙන වෙනම දෙකක්. ආබාධ සහිත කට්ටිය ඒකට දාන්න බෑ. ඒ කට්ටිය සවිබල ගන්නන්න පුළුවන් කට්ටිය එතන ඉන්නේ. ඒ හින්දා ඒක වෙනම කරගෙන යන්න කියලා. ඒක මැන්ඩේට් එක අපේ මොකද්ද කරන්න ඕන කියන එක පැහැදිලිනේ. ඒ වගේම මටත් පොඩි අනිත් ඒවා මම කිව්වා ඉල්ලීම් කරන්න ඕන ටිකත් මම කරා. අපි දැන් සීල සැලසුණුත් හදලා තියෙන්නේ. නමුත් පුළුවන් නම් මාධ්‍යයට හැබැයි ලොකු වකීමක් තියෙනවා. මේ දැන් සින්දු කියනවා නටනවා සම්බන්ධ ඕන තරම් තියෙනවනේ රටේ. ඒතකොට පොඩි මේ ව්‍යවසායකයෝ සම්බන්ධ ආබාධිත ව්‍යවසායකයෝ සම්බන්ධයෙන් යම් කිසි හොදයක් මාධ්‍යයට කරන්න පුළුවන් නම් පොඩි ප්‍රචාරයක් හරි දීලා ඒක මම හිතන්නේ ඒක කරන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා මම හිතන්නේ පෞද්ගලිකව කල්පනා කරනවා. වැඩසටහනේ නිෂ්පාදක විරාජ්. ඔව් මම ඉතින් කියනවා මේ අයගේ නිර්මාණ රටට හඳුන්වා දීම වෙනුවෙන් ඔහු වෙනත් වැඩසටහනකදී උත්සාහයක් දරනවායි කියලා මේ වෙලාවේ කියනවා. බොහොම සුදුසුයි. ඔව්. ඒ වගේම දැන් තවත් එකක් ඇමතුමා දැන් ආබාධිත කියලා කිව්ව ගමන් අපිට ඔලුවට එන්නේ මේ උත්පත්තියෙන් ආබාධිතුන අය. දැන් යුද්ධයේදී ආබාධිතුන අය ඉන්නවා. එයාට විවිධ දිරිදීමනා සහ අනිකුත් රැකවරණයන් ලැබෙනවා. නමුත් තමන් විවිධ මේ රැකියාවක් කරන අතරේ සිද්ධ වෙච්ච අනතුරු නිසා, රියා අනතුරු නිසා ආබාධ වූවන් ඉන්නවා. මේ වගේ අය පිළිබඳවත් ඔබතුමාගේ විශේෂපතේට අයිතිද? මේ ආබාධිත ලේකම් කාර්යාලයට ආබාධිත වූ ආකාරය සහ මේ වයස සිදු වෙච්ච කාලය පිළිබඳ අපිට ගැටලුවක් නැහැ. අපිට අවධානය යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඒක අපි දැනටම සිදු කරමින් ඉන්නවා. ඒ කියන්නේ මෙතන ඉන්නවා උපත්යෙන් ආබාධිත වෙච්ච අය, විවිධ අනතුරු හින්දා ආබාධ වෙච්ච අය. ඊළඟට තමන් කරන වෙනත් රැකියා කරන්න ගිහිලා ආබාධිත වෙච්ච අය. මේ සියලු දෙනාම සම්බන්ධයෙන් වගකීම ආබාධිත මහලේකම් කාර්යාලයට තියෙනවා. ඒ හැමෝටම දැන් රැකියාවක් මෙතෙක් කල් කරගෙන ගිය කෙනෙක් යම් ආබාධයක් නිසා මේ වෙනකොට තමන්ගේ ජීවනෝපාය අහිමි වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුටත් පුළුවන් දර දහසක ලයිස්තුව අතරට ඇවිල්ලා ඔබතුමාලගේ අලුත් වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්න. පැහැදිලි. අපි ඇත්තටම මේ ඒ දහසක් දෙනා හඳුනා ගන්න යන්නේ මේ විවිධ දක්ෂතා තියෙන අය. මේ අත්දැකීම් තියෙන අය වෙන්න පුළුවන්. ඉතින් එයාලට ඕනෑම අවස්ථාවක අපි විවෘතයි අවශ්‍ය සහයෝගය දෙන්න. ඒක අපි මේ අමාත්‍යාංශය හැටියට කරන වැඩපිළිවෙලට තව අලුතෙන් එකතු කරන්න ඕන, වෙනස් කරන්න ඕන. එයාට පුළුවන් අපිට ඇවිල්ලා ඒ දැනුවත් කිරීම කරන්න. දැන් අපි මේ ජාතික සභාව තුලත් කළ යුතු වෙනස්කම් ඔවුන් විසින්ම පත් කරගත්ත අනිකමුතු කීපයක් කරා තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොටම පනතට සිදු කළ යුතු වෙනස්කම් වෙනත් තව මේ වගේ වැඩසටහන් වලදී කළ යුතු කාර්ය පිළිබඳව අපි වෙනම අමිකමුතු පත් කරලා මේ ජාතික සභාවට වගකීම දීලා තියෙනවා අපිට ඒ උන් දරන මතය සහ අදහස ලබා දෙන්න කියලා. ඒ හින්දා අපි කරන දෙයට අමතරව තව හොඳ වැඩක් කරන්න පුළුවන් නම් වෙනත් තව දෙයක් එකතු කරන්න පුළුවන් නම් අපි මේ වෙනස්කම් වලට සූදානම්. මේ සාකච්ඡාව අවසන් කරන්නත් මම එන්නේ අනුෂ සහ ජගත් ඔබ දෙදෙනා ළඟට. අනුෂ සමාජයට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? දැන් ඔබ වගේ කෙනෙක් දිහා සමාජයේ ඉන්න අනිත් කෙනෙක් බලන්නේ වෙනස් විදිහකට වෙන්න පුළුවන්. අර මුලින් ඔබේ සිතුවිල්ල ඇති වුණා හා සමානව. එහෙම අදටත් තියනවාද? එහෙම තියනවා නම් එයාට මොකද්ද ඔබ කියන්නේ? ඔව් ඇත්තටම සමහර අයගේ ඔය කොච්චර වුණත් සමහරට තියෙනවා මෙයා ස්පේඩ් නැති කෙනෙක් නේ කොහොමද වැඩ කරන්නේ ඒ වගේ. මම නම් කියන්නේ ආබාධයක් තිබුණත් නැතත් තව කෙනෙක් මත යැපෙන්නේ නැතුව සහ මේ රටේ සංවර්ධනයට දායක වෙන්න ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ. තරුණ තරටෙන් විශේෂයෙන්ම කියනවා තමන් ගෙදරට වෙලා ඉන්නේ නැතුව නිකන් කාලේ නාස්ති කරන්නේ නැතුව තමන්ට
පුළුවන් හැකියාකාරයෙන් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන්න කියලා පෞද්ගලිකව. බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවනේ දැන් උත්පාදියක් ලබා ගත්තත් ඒ උපාදියට හරියන රස්සාවක් ඉල්ලලා උද්ඝෝෂණ කරන සම්ප්‍රදායක් තමයි අපේ රටේ තියෙන්නේ. ඔබත් උපාදිධාරියෙක්. දැන් ඒ වගේ අය මේවැනි ව්‍යවසායකින් වෙන්න උත්සාහ දැරීමේ යම් අඩුවක් අපේ රටේ තියෙනවා. සමස්තයක් විදිහට ව්‍යවසායකින් අපේ රටේ අඩුයි. එවැනි පිරිස් වෙනුවෙන් දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඔව් මම නම් කියන්නේ ඇත්තටම උපාධිය ඉවර වෙලා උපාධියක් හෝ යම්කිසි අධ්‍යාපන මට්ටමකට ඉවර වෙලා ගොඩක් අය අපේ වෙලාවට ඇත්තටම උද්ඝෝෂණ කරනවා රැකියා ඉල්ලලා. ඉතින් මම නම් කියන්නේ එහෙම නොවි තමන්ට අපි ඉගෙන ගන්න අපි උපතේ ඉඳන් අපි බදු මුදල් වලින් ඉගෙන ගන්න. ඉතින් අපිට රැකියාවක් කරත් අපිට පටි හැටියට ලැබෙන බදු මුදල්. ඉතින් අපිට පුළුවන් නම් ඒ බදු මුදල් නොගෙන අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් දායක වෙන්න ඒක ලොකු දෙයක් කියලා මම හිතනවා. චාමින්ද මට විශේෂයෙන් කන්න අමතක වෙච්ච දෙයක්. මෙතුමට ආණ්ඩුවේ ජොබ් එකක් හම්බෙලත් මෙතුමා ගියේ නැති එක්කනේ උපාධාරී. ඒක මෙතුමා කිව්වේ නැති ඉඳ මම කියන්නේ. ඇයි ගියේ නැත්තේ අනුෂ? නෑ ඉතින් මට හිතුණා මේ ව්‍යවසායකත්වයේ කියන ඊට වඩා හොඳයි. මේක නිසා ඇත්තටම බොහෝ දෙනෙක් මගෙත් එක්ක අහුවෙලා වැඩ කරනවා. ඉතින් ඒගොල්ලොන්ට මම ගියාම ඒගොල්ලෝගේ ආදායම් මාර්ගය අහිමි වෙනවා සහ මේක ඊට වඩා සතුටුයි තෘප්තිමත් ඉතින්. ඇස් හොඳට පෙනෙන කෙනෙකුට පේන දුරට වඩා බොහෝ දුරක් ඔබගේ දෘශ්‍යාබාධිත තත්ත්වයේ තිබුණත් මේ සමාජයේ වෙනුවෙන් දකින්න. ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපි. ජගත් මහත්මයා මොකද්ද මේ සමාජයෙන් කරන ඉල්ලීම? අපේ ආබාධ සහිතය දැක්කම සමහරව හිතන්නේ මොනවා හරි දීලා එයාට පිනක් සිද්ධ කරගන්න බලන්නේ. දැන් එහෙම නෙවෙයි අපි දිහා අනුකම්පාව අපිට එපා. අපිට ඕන සහයෝගය. ඒ වගේම අපේ ආබාධ සහිතයගෙනුත් මම ඉල්ලන්නේ තමන්ගේ ආබාධ සහිතභාවය විකුණන්න මාකට් කරන්න යන්න එපා. ඒක තමන් ඒක තුලින් සාදීනව ජීවත් වෙන්න සාදීනව නැගී සිටින්නේ කියලා. මොකද මේ පිනක් කරගන්න බලනවායි කියලා මම කිව්වේ ගොඩාක් ආබාධිතය දැක්කම කෙනෙක් ටවුන් එකකදී බත් පැකට් එකක් දැන් මම පහුගිය දවසේ බැංකුවකට යන්න ගිහිල්ලා ඉන්නකොට එක නෝනා කෙනෙක් ඇවිල්ලා බත් පැකට් එකක් දුන්නා මේක මගේ මහත්තයාට පින් සිද්ධ වෙන්න තියාගන්නේ කියලා. මම බත් පැකට් එක ගන්න ගාම මේ නෝනාගේ අතින් අල්ලගත්තා. මම හිතුවා මට ගහවි කියලා. මම අල්ලගෙන කිව්වා නෝනා බොහොම පින් ඔබතුමේ දුන්නට මම මේ වගේ නිවාස කීපයක් කරනවා මේ බත් පැකට් එකට වඩා වටිනෝ මට මේ නිවාස වලට ඇවිල්ලා ඔබතුමීට කරන්න පුළුවන් උදව්වක් කරන්න කියලා. ඇත්තට මේ තුමිය ඇවිල්ලා මට ලක්ෂ 2ක විතර උදව් කරා. මම එතුමිය කිව්වා මෙච්චර කල් මං හිතා හිටියේ ආබාධිතය කිව්වම මේ සුදු ඇඳුමක් ඇඳගෙන පාරේ ඉන්නකොට අපි මොනවා හරි දීලා පින් සිද්ධ කරන්නේ. ඒක වෙනස්. මොකද අපිටම තමයි මේ ආකල්පය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි නේද? ඔබතුමා 300කට කන්න බොන්න දෙනවයි කියන එක අය දැනගන්න නැති ඒ වෙලාව. ඒක නිසා මේ අය දිහා අපි බලන විදිහ වෙනස් කරගන්න ඕන තැනක්. බොහොම ස්තුතිවන්ත වෙනවා රිකිල්ලගස් කඩේ ඉඳලා ආපු අනුෂ්‍ය දිසානායක ඔබට. ඒ වගේම කිරින්ද පුහුල්වැල්ලේ ඉඳලා ආපු ජගත්ගේ රංගේගොඩ මහත්මයා ඔබටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් මේ විශේෂ සාකච්ඡාවට පැමිණීම පිළිබඳව සමෘද්ධි ගෘහාර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශේහන් සේමසිංහ අමාත්‍යතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි. ඒ අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහත්මයාටත් ස්තුතියි.